පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දණ්ඩ වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක්. යථා දණ්ඩේන ගෝපාලු ගාවුම් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුම් පාචෙන්ති පානින. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ එක්තරා සිල් සමාදන් වුණ උපාසිකාවන් පිරිසකට. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි යතහා දණ්ඩේන ගෝපාලු. යමෙක් කෙවිතක් අරගෙන තමන්ගේ ගොපල්ලු ටික තමන්ගේ ගවයෝ ටික ගොපල්ලා කෙවිතක් අරගෙන තමන්ගේ ගවයෝ ටික අරගෙන යනවා තෘණ භූමිය දක්වා. ගාවුන් පාචේති ගෝචරන් ආහාරයේ තියෙන තැනට දක්වනු. ඒවන් ජරාච මච්චූච අන්න ඒවාගේ තමයි ජරාවයි මරණයයි දෙන්න එකතු වෙලා ආයුම් පාචෙන්ති පානිනම්. මේ සත්වයා අරගෙන යනවා ආයුෂයාගේ කෙරවල ගාවට කියන කාරණාව තමයි මේ ගාථාවේ සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු දවසක මහා පෝය දවසේ විශාල වශයෙන් උපාසිකාවන් සිල් සමාදන් වෙලා හිටියා. එතන හිටියා බොහෝම වයස්ගත උපාසිකාවන් හිටියා. මැදි වයසේ අය හිටියා. තරුණ වයසේ අයත් හිටියා. ලාබාල වයසේ අයත් හිටියා. විශාකා මහා උපාසිකාව කල්පනා කළා මේසා පිරිසක් අද සිල්ගත් එකේ පරමාර්ථය මොකක්ද දන්නේ අහලා බලන්න ඕනේ කියලා. විශාකා උපාසිකාව මුලින්ම ගියා වයසකම මෑණිවරු ළඟට. ගිහිල්ලා ඇහුවා මෑණිවරුනි අද සිල් ගත්තේයි කියලා. ඒත් එක්කම ඒ පිරිස සඳහන් කළා දුවේ දිව්‍ය ලෝකයන්ට හිතාගෙන සිල් ගත්තා කියලා. ඊට පස්සේ ගියා අර මැදිවි ඒ කාන්තාව ළඟට. ඒ කාන්තාවන්ගෙන් ඇහුවා අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් නිසාද කියලා. ඒ අය සඳහන් කළා සපත් නිරෝෂය දුරු කර ගැනීම සඳහා. මෙතන සපත් නිරෝෂය කියලා කියන්නේ මේ කාන්තාව කියනවා අපේ ස්වාමි පුරුෂවරුන්ට අපි හැර තවත් පරාඹුවන් ඉන්නවා. ඒක දැනගත්තහම සිත්වල ඇතිවෙන දුක වේදනාව ද්වේෂය වැඩි. ආන් ඒක දුරු කර ගැනීමේ අරමුණෙන් සිල් ගත්තා කියලා. ඊළඟට ගියා තරුණ වයසේ අය ළඟට. ඒ අයගෙන් ඇහුවා අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් නිසාද? ඒ අය සඳහන් කළා විවාහ ජීවිතෙන් පස්සේ ලැබෙන පළවෙනි දරුවා පිරිමි දරුවෙක් බවට පත් කරගන්න හිතාගෙන සිල් ගත්තා කියලා. ඊට පස්සේ ගියා ලාබාල වයසේ දූවරු ළඟට. ඒ අයගෙන් ඇහුවා දියණිවරුනි අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් වෙනුවෙන්ද කියලා. ඒ ලාබාල දැරියෝ සඳහන් කළා මෑණියනි වැඩි වයසට යන්න කලින් විවාහ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නයි අපි සිල් ගත්තේ කියලා. එතකොට සිල් සමාදන් වෙච්ච 4 ගොල්ලකගේ බලාපොරොත්තු 4ක්. විශාකා මහා උපාසිකාව කල්පනා කළා මේ කවුරුවත් සිල් සමාදන් වීමේ උතුම් පරමාර්ථය ගාවට යන අදහසක් නැහැ. ඒ හින්දා මේ අයට ඒ උතුම් අරමුණ පැහැදිලි කරවලා අවබෝධ කරලා දෙන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කළා. මේ අයට කරුණු කාරණා පැහැදිලි කරලා
සියලු දෙනාම සම්මාදිට්ඨියේ පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ ආන් අර සිල්ගත්තු පිරිසගෙන් මේ කාරණාව දැනගෙන විශාකා මහ උපාසිකාවගෙන් දැනගත්ත කාරණාව ඒකට පිළිතුරු හැටියට තමයි මෙන්න මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපි එහි තේරුම සාකච්ඡා කළා. අපි ධර්ම කාරණාව ටිකක් සාකච්ඡා කරමු මේ ගාථා රත්නයට අදාළව. යතහා දණ්ඩේන ගෝපාලු. ගොපල්ලා කෙවිතක් අරගෙන ගවයෝ ටික දක්කගෙන යනවා ආහාර තියෙන තැනට. ගාවුන් පාචේති ගෝචර. අන්න ඒ වගේ තමයි ඒවන් ජරාච මච්චූච. ජරාවයි මරණයයි එකතු වෙලා මේ ලෝකෙ ඉන්න සියලුම මිනිස්සු අන්‍ය වූ සත්වයෝ සියලුම දෙන අරගෙන යනවා ආයුෂයාගේ කෙරවල දක්වා. පිනතන සිල් සමාදන් වීම. අපේ බුදුරජාණන් වහන්සේ මේ සීලය පිළිබඳව කරුණු දක්වනකොට සීලයේ ප්‍රභේද ගණනාවක් දේශනා කළා. ගිහි පින්නතුන්ගේ නිත්‍ය සීලයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පංච සීලය. උපෝසත දවසේ අෂ්ටාංග සීලය, නවාංග උපෝසතය, ගෘහස්ත දස සීලය, මේ වාගේ විශේෂිත උපෝසත සිල් සමාදන් වෙන්න අනුදැන වදාලා. එහෙම සිල් සමාදන් වෙනකොට 24 පැයක් සිල් ආරක්ෂා කරන එක ඉතාම වටිනවා. අතීතයේ අය සමහර මාසෙක දවස් 8ක් සිල් ගත්තා. සමහර අය මාසෙකට දවස් 6ක් උපෝසත සිල් සමාදන් වුණා. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් මාසෙකට පෝය 4ක් තියෙනවා. ඒ නිසා 4 පෝයටම උපෝසත සිල් සමාදන් වුණා. එහෙම සඳහන් කරාම හරි වටිනවා මේ පූර්ණ උපෝසතයක්. පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ පැය 24ක් පුරාවට ආරක්ෂා කරන උපෝසත සීලය. අද උදේ 6ට සිල් සමාදන් වුණා නම් හෙට උදේ 6 දක්වාම ඒ සීලය පවාරණය කරන්නේ නැහැ. එහෙම වෙන්නේ මේ සීලය හරියටම ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. එහෙම කෙනෙක් තමයි එහෙම සිල් සමාදන් වෙන්නේ. එහෙම නැතුව වරුවක් ආරක්ෂා කරන සීලයක් ගැන බුද්ධ ආගමේ කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. අර්ධ උපෝසතයක්. එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. කෙනෙකුට අර්ධ උපෝසතයක් තියෙන්න පුළුවන් හවසට සිල් පවාරණය කරනවා කියලා බලාපොරොත්තුවක් නැතුව සිල් ගත්තොත්. සිල් සමාදන් වෙලයි ඉන්නේ හෙට දවසේ පවාරණය කරන්නේ. නමුත් අද රාත්‍රිය වෙනකොට හදිස්සියේ කටයුත්තක් සඳහා යොමු වෙන්න වෙනවා. ඒක හැබැයි නොවලක්වාම බැරි කටයුත්තක් වෙන්න ඕනේ. එක්ක ගෙදරින් කතා කරලා කියනවා දරුවෙකුට බොහෝම අසාධ්‍යයි කියලා. නැත්තම් ස්වාමියාට බිරිඳට බොහෝම අසාධ්‍යයි කියලා. නැත්තම් ගෙදර වෙනත් නොයාම බැරි කටයුත්තක් නිසා. අන්න එහෙම වුණොත් නැත්තම් තමන් අසනීප වුණොත් ඉන්නම බැරි තරම් සිල් පවාරණය කරන්න පුළුවන්. එහෙම කළොත් අර්ධ උපෝසතයක් තියෙනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි අද දකිනවා වගේ උදේ 7ට විතර සිල් ගන්නවා හවස 5ට විතර යනවා. සිල්පද සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද පින්නතුනි මේ පන්සිල් ඉක්මවා ගියහම 6 වෙනි 7 වෙනි 8 වෙනි තව සිල්පද 3ක් අපි සමාදන් වෙනවා. 6 වෙනි සිල්පදේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
උදේ සිල්ගත්ත මොහොතේ ඉඳලා මධ්‍යාහනය පහු වෙනකම්. අපි 10-15 වතාවක් වේවා 60-70 වතාවක් වේවා ආහාර ගත්තත් ඔය සිල්පදයට හානි වෙන්නේ නැහැ. මේ සිල්පදේ ආරක්ෂා කරන්න තියෙන්නේ මධ්‍යාහනයෙන් පස්සේ. එතකොට පහට සිල් පවාරණය කරලා රාත්‍රී ආහාරය ගැනීමේ බලාපොරොත්තුවක් ඇත්නම් උදේ මේ සිල්පදේ සමාදන් වෙන එකේ තේරුමක් නැහැ. විකාල භෝජනයෙන් වළකිනවා කියලා වෙන පොරොන්දුව සම්පූර්ණ නැහැ. මොකද විකාලයේ ආහාර අනුභව කෙරෙනවා අර විදිහට පවාරණය කරලා යෑම තුලින්. නමුත් උදේ සමාදන් වෙන්නේ මේ සීලය ආරක්ෂා කරනවා මේ 24 පැයම. දවල්ට ආහාර ගත්තට පස්සේ ආයේ හැන්දෑවේ 7-8 වෙනකන් ලොකු ආහාර අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නමුත් ආන්ගේ රාත්‍රී ආහාරයේ අවශ්‍යතාවය ඉවසන්න පුළුවන්කමක් නැතුව යනවා. ඒ හින්දා තමයි සිල්පදේ සම්පූර්ණ වෙන්නේ නැත්තේ. උදේ කීවට විකාලේ ආහාර ගන්න නැහැ කියලා හවස ගිහිල්ලා විකාලේ ආහාරය අනුභව වෙනවා. මේ කාරණාව හරියටම කල්පනා කළොත් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇයි ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ 5ට විතර ආපහු එනවා කියලා. එතකොට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමිත් කියලා 5ට විතර අපි ආපහු යනවා. එතකොට මුසාවක්මයි කියවිලා තියෙන්නේ විකාලයෙන් වළකිනවා කියලා. ඒ නිසාත් සිල්පදේ සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ගෙදර ගියත් කමක් නැහැ. ගෙදර ඉඳලත් ඒ සිල් ආරක්ෂා කරන්න පුළුවන්. මේ සීලය පිළිබඳව සඳහන් කරනකොට තව කරුණක්. නිත්‍ය සීලය, පංච සීලය. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට සීලය තහවුරු කළේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් එක එක බ්‍රාහ්මණ ආගම්වල මේ සිල් තිබුණා. නිගණ්ඨ නාථපුත්තයන් ඇතුළු ෂට් ශාස්ත්‍රූරු අතරත් පංච සීලයක් තියෙනවා. ඒ සීලය මීට වඩා එහා ගියපු කරුණු සඳහන් කරන සීලයක්. එතකොට ඒ සීලය තුළ මේ සීලය ආරක්ෂා කරනවට වඩා බරපතල කරුණුත් තියෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංච සීලය ඒ ෂට් ශාස්ත්‍රූරු අතර තිබිච්ච සීලයට වඩා ආරක්ෂා කරන තරමක් පහසු සීලයක්. මොකද අපිට ආරක්ෂා කරන්න බැරි දේවලුත් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ බැරි දේවල් හැම එකක්ම අත්හැරියා. අපේ පහසුවත් එක්ක සිල්පද 5ක් තමයි දේශනා කොට වදාළේ. පින්නතුනි, කෙලෙස් හැටියට සඳහන් කළොත් කෙලෙස් 1500ක්. මේ හැම ක්ලේශ මූලයක්ම අපි සතර අපායට ඇදගෙන යන ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව. කොයි පැත්තෙන්වත් අන්තයට ගිහිල්ලා නැහැ. එහෙනම් මේ පන්සිල් අපිට පෙන්වෙත් ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන්මයි. අර කෙලෙස් 1500 ආරක්ෂා වෙන්න කියලා දේශනා කළා නම් අපිට පුළුවන් වෙයි කියලා හිතනවද? ඒ 1500ක් ගැන අපි හිතන්න ඕනේ නැහනේ. 5ක් ආරක්ෂා කරන්නත් බැරි නම් 1500ක් ගැන කවර කතාවද? සමහර කෙනෙක් කතා කරනවා පන්සිල් ආරක්ෂා කරන අය ලෝකෙ කොහෙද ඉන්නේ කියලා. මේ සිල් ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි බැරි දෙයක් කවදාවත් මම දේශනා කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් පින්නතුනි කවදාවත් අපිට කරදර කරන්න නම් හිතුවේ නැහැ. පුළුවන් තරම් අපිට පහසුම මඟ තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ.
ඒ නිසායි දේශනා කළේ මහණෙනි බැරි නම් මම දේශනා කරන්නේ. හැබැයි බැරි දේවල් තියෙනවා. ඒ දේවල් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට එකතු කරලා නැහැ. බැරි දේවල් ටික. ඔය කෙලෙස් 1500ක් ගැන සඳහන් කරාම අපි සමහරලාට ගෙදර මකුළු දැල් ටික අපි කඩන්නම ඕනේ. නමුත් ඒ කඩන්නේ අනුන්ගේ ගෙයක්. කෙනෙකුගේ ගෙයක් කඩලා බිඳලා විනාශ කරන එක අපිටත් සංසාරේ වෙනම විපාක දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනවත් මකුළු දැල් ඉවත් කරන්න එපා කියලා නීතියක් පනවලා නැහැ. තුවාලයකට බෙහෙත් දාන්න ගියහම අලුත් තුවාල තියෙනවා, පරණ තුවාල තියෙනවා. පරණ තුවාලවල සමහර වෙලාවට පණුවොත් ඉන්නවා. නමුත් බෙහෙත් දාන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ එහෙම තුවාල වලට බෙහෙත් දාන්න එපා කියලා. එහෙම වුණොත් තුවාලේ හිමිකරුවට මොකද වෙන්නේ? ජීවිතෙම වන්දි ගෙවන්න වෙනවා. ඒ හින්දා තුවාල වලට බෙහෙත් දාන්න එපා කියලා දේශනා කළේ නැහැ. අපේ ශරීරය ඇතුලේ විශාල ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ ඇඟම කාලා. හම කාලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මස් කාලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. තවත් ශරීරයේ නොයෙක් දේවල් කාලා ජීවත් වෙන අය ඉන්නවා. ඇටකොටු ඇතුලේ ඇට මිදුළු කාලා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. මේ කතා කරන මොහොතෙත් ඒගොල්ලෝ අපිව කනවා. ඒ අය ජීවත් වෙන්නෙත් මේකේ. ඒ හින්දා මගේ ශරීරය ඒ ජීවීන්ට ගමක් නගරයක් වගේ. ඒගොල්ලෝ මල මූත්‍රා කරන්නෙත් මේක ඇතුළෙමයි. ඒ නිසා මගේ ශරීරයේ ඒ අයට වැසිකිළියක් වගේ. ඒගොල්ලෝ මැරෙන්නෙත් මේකේ. එතකොට මගේ ශරීරයේ ඒ සත්තුන්ට අමුසොහනක් වගේ. ඒ අය දරුවෝ බිහි කරන්නෙත් මගේ ඇඟ ඇතුළෙමයි. එතකොට ඒගොල්ලන්ට මේක සූතිකරයක් වගේ. ඒ බිහි කරන දරුවොත් 80 කුලයක ඒ සියලු දෙනාම මේ ශරීරයේ තමයි කන්නේ. ඒ අය ප්‍රමාණයකට කන හින්දා හොඳයි. බැරි වෙලාවත් පමණ ඉක්මවල කෑවොත් ඒත් මට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ උදරය ආශ්‍රය කරගෙන ජීවත් වෙන ඇතැම් අය නිසා අපිට බලපෑම් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි ඔය පණු බෙහෙත් වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ පණුවන් මර්ධනය කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනවත් පණු බෙහෙත් පාවිච්චි කරන්න එපා කියලා දේශනා කරලත් නැහැ. එතකොට මේ අපිට දේශනා කළත් නොකර ඉන්න බැරි දේවල්. හේන් කොටන්න ඕනේ. කුඹුරු හාන්න ඕනේ. බී කොටන්න ඕනේ. ගොයන් කපන්න ඕනේ. බී තම්බන්න ඕනේ. මේ දේවල් කරනකොටත් ඕන තරම් සත්තු මැරෙනවා. පිප්පලි කුමාරයා පැවිදි වෙන්න ගියේ ඔය වාගේ සිද්ධියක් එක්ක. විශාල කුඹුරු යායවල් තමන් සතුයි. එක දවසක් කන්නට කුඹුරු හානවා. පිප්පලි කුමාරයා ගියා තමන්ගේ කුඹුරු යායට. අර හාන නගුල පිටිපස්සෙන් කුරුල්ලෝ කොබෙයියෝ පේලියට යනවා. විශාල පිරිසක්. ඊට පස්සේ අර වැඩ කරන මිනිස්සුන්ගෙන් ඇහුවා අර හාන තැන අර සත්තු මොනවද කන්නේ කියලා. ස්වාමීනි මහ පොළොව හාරනකොට ඇතුලේ ඉන්න පණුව මතුවෙනවා. ඒ පණුව වාගේ සත්තු මේගොල්ලෝ අහුලගෙන කනවා. කුරුල්ලෝ පණුව කෑවත් ප්‍රාණඝාතයක්නේ. ඊට පස්සේ ඇහුවා දැන් මේකේ පව් බාරගන්නේ කවුද කියලා. සේවක පිරිස සඳහන් කළා ස්වාමීනි කුඹුරු වල ආදායම ඔබ වහන්සේට. එහෙනම් පව් බාරගන්න හාන මිනිස්සු ලෑස්ති නෑ. ආදායමත් ඔබ වහන්සේට, පවත් ඔබ වහන්සේට. පිප්පලි කුමාරයා තීරණය කළා මේ ගිහි ජීවිතේ සංසාරයෙන් එතර යන්න පහසු මගක් නෙමෙයි. මම අදම පැවිදි වෙනවා කියලා.
පිප්පලි කුමාරයාගේ බිරිඳ බද්රා දවසක් ගබඩාවට ගියහම ඔය මුං කව්පි හාල් ආදී ධාන්‍යවල ගුල්ලු හැදිලා. සේවිකාවන්ට සඳහන් කළා මේ ටික අවුවේ දාන්න කියලා. ගෙදර තව වැඩක් කරලා ආපහු එනකොට අර ධාන්‍ය පැදුරුවල කුරුල්ල කොබෙයෝ පිරිලා. මොනවද අර ගොල්ලෝ අහුලන්නේ කියලා ඇහුවා. අර ධාන්‍යවල හිටපු පණුව සහ ගුල්ලු අහුල කනවා. කාටද පව් කියලා ඇහුවා බය වෙලා. සඳහන් කළා උත්තමාවිය ඔබ තමයි මේ ධාන්‍ය අවුවේ දාන්න කිව්වේ. අවුවේ දාපු නිසා තමයි කුරුල්ලෝ ඇවිල්ලා පණුව කන්නේ. අවුවේ දාන්න කිව්වේ ඔබ නිසා ඒ අකුසලයට ඔබම බාර ගන්න ඕනේ කියලා සඳහන් කළා. ඈත් කල්පනා කළා මේ ගෘහ වාසය සංසාරේ මොන තරම්නම් දික් කරනවද? මගේ ස්වාමියා අද ආපු ගමම්ම ගිහිල්ලා මම මහාන වෙනවා කියලා. අන්තිමට දෙන්නම ඒ ගමන ගියා. ඒ කියන්නේ එහෙනම් ඒ දේවල් වලිනුත් අකුසල් සිද්ධ වෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනාවක් හැටියට පනවලා තියෙනවද ධන ධාන්‍ය වාගේ දේවල් අවුවේ දාන්න එපා කියලා? කුඹුරු කොටන්න එපා කියලා? කුඹුරු හාන්න එපා කියලා? භාග්‍යතුන් වහන්සේ එහෙම පැනවීමක් කළා නම් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා පෞද්ගලිකව කල්පනා කරලා බැලුවොත් අපිට එහෙනම් ජීවත් වෙන්න බොහෝම අමාරුයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව යනවා. අන්න ඒක නිසා ඒ දේවල් එකක්වත් තහනම් කළේ නැහැ. තහනම් කළත් අපිට එතකොට එහෙනම් ක්‍රියාත්මක කරන්න බැරුව යනවා. ආන් ඒකයි මං කිව්වේ අපිට බැරි දේවල් හුඟක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අපට අනුකම්පාවෙන් අයින් කරලා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාවට ආවේ. කර්ම රැස් වෙනවා. හැබැයි කර්ම පත වෙන්නේ නැහැ. කර්ම රැස් වෙනවා. අපි හාල් ටික අවුවට දාන්නේ කුරුල්ලෝ ඇවිල්ලා හාල් වල ඉන්න ගුල්ලෝ ඔක්කොම අහුලගෙන කනවා නම් මං සතුටුයි කියලා කවුරුවත් හාල් අවුවේ දානවද? එහෙම අදහසක් අපේ නැහැ. මේ උදළු තලයක් කොටන පාරක් ගානේ මේ මහ පොළොවේ ඉන්න පණුව කක්කුට්ටු කැපෙන්න ඕන කියලා අපි නිර්වල් කොටනවද? එහෙම අදහසක් නැහැ. කර්ම පතේ රවුම් වෙන්න නම් මරණ චේතනාව ඇති වෙන්න ඕනේ. නමුත් මෙතන සත්තු මරණ චේතනාවක් නැති නිසා කර්ම පතයක් සම්පූර්ණ වෙන්නේ. නමුත් ඒ සත්තු මැරෙන නිසා අපිට වෙනම කර්මයක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ වාගේ කාරණා තමයි ඔය 1500 ඇතුලේ තව ගන්න තියෙන්නේ. මේ අකුසල කර්මයන් 1500කින් තෝරලා භාග්‍යතුන් වහන්සේ කොච්චර අයින් කළාද? 1495ක්ම අයින් කළා. අපිට කරුණු 5ක් විතරක් පෙන්වුවා. හැබැයි ඒක අයින් කරන්න බැරි නිසායි පෙන්වුවේ. මේ පහෙනුත් තව එකක් හරි අයින් කරන්න තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඒකත් අයින් කරනවා. එතකොට මේ පන්සිල් වල කර්මපත කියන්නේ මේවට. කර්මය හරියටම සම්පූර්ණ වෙලා රවුම් වෙලයි තියෙන්නේ. ආන් ඒ සම්පූර්ණ වෙලා රවුම් වුණ කර්මය අනිවාර්යෙන් සත්වයා නිරේට අරගෙන යනවා. මරණ මොහොතේ මතක් වුණොත් නිරේ උපද්දවනවමයි. එතකොට පන්සිල් වල කර්මපත කීයද තියෙන්නේ? 4යි. 5 වෙනි සිල්පදේ කර්මපතයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා නැහැ. හානි වෙන්නේ කාටද? අනුන්ට නෙමේ තමන්ට. ප්‍රාණඝාතයෙන් අනුන්ට හානි වෙනවා. හොරකමෙන් අනුන්ට හානි වෙනවා. වැරදි කාම සේවනයෙන් අනුන්ට හානි වෙනවා. බොරුවෙන් අනුන්ට හානි වෙනවා. නමුත් සුරාපානයෙන් අනුන්ට හානි වෙන්නේ නැහැ. හානිය තමන්ට. ඒ නිසා කර්මපතයක් නෙමෙයි. හැබැයි මේක පැහැදිලි කරනකොට සුරාපානය කර්මපතයක් වෙන ක්‍රමයක් වෙනම පෙන්නනවා. අනිත් එක තමයි මේ සිල්පද පහේ මහා සිල්පදේ කියලා දේශනා කළා. කර්මපතයක් කිව්වේ නැහැ. නමුත් ලොකුම ශික්ෂාපදේ.
හේතුව සුරාපානය කරලා මත් වුණාට පස්සේ. දැන් සිහියෙන් ඉන්නකොටත් පන්සිල් අරන් ඉන්න බව අමතක වෙලා අපි ඇතින් සත්තු මැරෙනවා. පන්සිල් සමාදන් වෙලා ඉන්න බව අමතක වෙලා අපිට බොරු කියවෙනවා. අමතකයි සිල් ගත්ත කියලා. පස්සෙයි මතක් වෙන්නේ. සිහියෙන් ඉන්න මිනිස්සුන්ටත් එහෙම අසිහියක් ඇති වෙනවා නම් කොහොමත් සුරාව වාගේ දේවල් පාවිච්චි කරලා මත් වුණාම ඇති වෙන අසිහිය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ආන්ගේ පුද්ගලයා ප්‍රාණඝාතයත් කරනවා, හොරකමත් කරනවා, වැරදිකාම සේවනයත් කරනවා, බොරුත් කියනවා. ඒ නිසා කර්මපතයක් බවට පත් කරගන්නවා. අනිත් එක තමයි උම්මත්තක භාවය. ප්‍රාණඝාත කරාම නිරේ දුක් විඳත් පස්සේ කවදා හරි දවසක වෙනත් කුසල කර්මයක් ඉස්මතු වෙලා මේ වාගේ සුගතිගාමී ජීවිතයක් ලැබුවත් අල්පායුෂ්කව මැරිලා යනවා. ඒක ප්‍රාණඝාතයේ ප්‍රතිඵලයක් හැටියට ධර්මයේ පෙන්නනවා. නමුත් මේ පස්වෙනි ශික්ෂාපදයේ ගැන කතා කරනකොට ප්‍රාණඝාතයට වඩා ඒක හරි භයානකයි. අපි කියමු කෙනෙක් අවුරුදු 30න් මැරෙනවා කියලා. තව ජීවත් වෙන්න කල් තිබුණා. මේ අවුරුදු 30 එයාට සත්පුරුෂයෝ හම්බුණොත්, ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත්, මහ රහතන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණොත් අවුරුදු 30ක් ඇතුලේ ජීවිතයට ලොකු අර්ථයක් කරගන්නේ නැද්ද? කරගන්නවා. නමුත් සුරාපානය කරාම නැවත සුගතියක ඉපදුනත් හම්බෙන ජීවිතේ කොයි වගේද? උම්මත්තකයි. කරුණු තුනක් පෙන්නනවා. මන්දගාමි, මන්ද බුද්ධික, උම්මත්තක. කාටද අපි මන්දගාමී කියලා කියන්නේ? සමහර කෙනෙකුට යම් වැඩක් පවරහම අපි කිව්වේ මොකද්ද කියන එක හරියටම තේරෙන්නේ නැහැ. කියලා තියෙන වෙන එකක්, කරලා තියෙන තව එකක්. ඊට පස්සේ බැනුම් අහනවා. බැනුම් අහලා ආයෙත් වැඩේට යොදවනවා. ආයෙත් කරලා තියෙන්නේ හරියටම කියපු ටික නෙමෙයි. සමහර රැකියාවක් කරන කෙනෙක් රැකියාවෙන් පහ කරන්නත් හේතු වෙන ඔය වගේ කටයුතු. බොහෝසේ වෙහෙසෙනවා, ඒ පුද්ගලයාත් වෙහෙසෙනවා, වැඩේ පවරපු කෙනත් වෙහෙසෙනවා. ඒ පුද්ගලයාටත් පාඩුයි, වැඩේ පවරපු කෙනාට සමහරලාට ලක්ෂ ගණන් පාඩු වෙනවා. කීප දවසක් ගියහම තමයි මතක් වෙන්නේ මට දැන්නේ තේරෙන්නේ මට කරන්න කිව්වේ අහවල් වැඩේනේ කියලා කියනවා. මට මේක කරන්න තිබ්බේ මෙහෙමනේ කියලා කියනවා. එතකොට එයාට කියපු වැඩේ හරියටම මතක් වෙන්නේ දවස් කීපයක් ගියහම. ඇයි? එයාගේ ප්‍රඥාව වේගවත් නැහැ. අවබෝධය වේගවත් නැහැ. බොහොම හිමින් තමයි වැටහෙන්නේ. ඒ හින්දා කියපු ගමන් යමක් කරන්න බෑ. ඒගොල්ලන්ට කියන්නේ මන්දගාමී කියලා. තව පිරිසක් ඉන්නවා මන්ද බුද්ධික කියලා. අපි එහෙම අය ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ලොකුම කරදරයක් අපිට ඒ අයගෙන් නැහැ. නමුත් සාමාන්‍ය සමාජයේ වැඩක් කරගෙන තනියම ජීවත් වෙන්නත් බෑ. මන්ද බුද්ධික. තව පිරිසක් ඉන්නවා උම්මත්තක කියලා. හැබැයි ඒගොල්ලෝ හරි භයානකයි. පාරේ වාහනයක එක්ක යන්න බයයි. ඒ පොදු වාහනේ ඉන්න අනික් මිනිස්සුන්ට ගහන්න පුළුවන්. කෙල ගහන්න පුළුවන්. තවත් නොයෙක් කරදර වලට පත් කරන්න පුළුවන් නිසා පිරිසක් එක්ක යන්න බෑ. පිරිසක් ඉන්න තැනක ගෙනහිල්ලා කෑම මේසික වාගේ වාඩි කරවන්න පුළුවන් කමක් නැහැ. අනික් අයට කෑම වලින් ගහයිද දන්නෙත් නැහැ. කටේ තියෙන ආහාර මේසෙ උඩ දායිද දන්නෙත් නැහැ. කටට වතුර අරන් අනික් අයට ඇඟට ගහයිද දන්නෙත් නැහැ. ඒ හින්දා පිරිසක් ඉන්න තැන තියාගන්න හරි අමාරුයි. මන්ද බුද්ධිකයි. කෑමයි වතුරයි දුන්නාම වතුර එක කෑම එකට හලනවා. ඇඳුම ගලවලා විසි කරනවා. නමුත් මේ වාගේ පිරිසක් ලෝකෙ බිහි වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ සුරාව. සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න කාලේ සුරාපානය කරලා උමතු වෙච්ච අය නිරයවල් වල දුක් විඳලා ඇවිල්ලා ආයෙ මෙහි උපදින කොටත් මන්දගාමී, මන්ද බුද්ධික, උම්මත්තක වාගේ තත්වයන් ලබලා උපදිනවා.
මං සඳහන් කළා ප්‍රාණඝාත කරපු කෙනා අවුරුදු 30ක් ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණා නම් මේ 30 අවුරුද්ද තුල කොයි තරම් දෙයක් කරගන්නීද? නමුත් මන්ද බුද්ධිකයෙකුට උම්මත්තකයෙකුට අවුරුදු 100ක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ ඉන්න ලැබුණත් ඔහුට ඒකෙන් අර්ථයක් නැහැ. අන්න ඒ නිසා පස්වෙනි සිල්පදේ මහා සිල්පදේ හැටියට දේශනා කරනවා. මේ නිත්‍ය වූ සීලයෙන් අපිට ලැබෙන ලොකුම ලාභය තමයි ඊළඟටත් උපදින්න භවයක් තීරණය වෙනවා. මේ ජීවිතෙන් අපි හැමෝම නිවන් දකීද දන්නේ. කතා කරන මටත් ශ්‍රවණය කරන ඔබටත් මේ ජීවිතේ නිවන් ලැබෙන්නේ නැති වෙන්නම පුළුවන්. අපි ද්විහේතුක වෙන්න පුළුවන්, ත්‍රිහේතුක වෙන්න පුළුවන්. අහේතුක නැහැ. හැබැයි අර මන්ද බුද්ධික උම්මත්තක ඒගොල්ලෝ අහේතුක. කොහොමත් ඒ ආත්මේ නිවන් හම්බ වෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති වුණාමත්, අංග විකල වුණාමත් අහේතුක ගණිතමයි වැටෙන්නේ. නමුත් පින්නතුනි, ද්විහේතුක වුණොත් ඒත් මේ ජීවිතෙන් අපිට මාර්ගඵල ලැබෙන්නෙම නැහැ. ත්‍රිහේතුක පුද්ගලයෙක් තමයි ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කරලා ඉන්නේ. හැබැයි ත්‍රිහේතුක වුණොත් අනිවාර්යයෙන්ම ඒ ජීවිතෙන් මාර්ගයක් ඵලයක් ලැබලා සසරින් එතර වෙනවා කියලා කතාවක් නැහැ. මහ බෝසත්තුරු වාගේ උත්තමයෝ ත්‍රිහේතුකයි. නමුත් ඉස්සරහට ලොකු බලාපොරොත්තුවක් තියෙන නිසා මේ ජීවිතෙන් සංසාරයෙන් එතර යන්නෙත් නැහැ. බලාපොරොත්තුව ඉස්සරහට තියෙන නිසා. එහෙනම් අපි අහේතුකද අපි ද්විහේතුකද ත්‍රිහේතුකද කියන කාරණාව අපි තාම හරියට දන්නේ නැහැ. නමුත් ආයෙ උපදින්න වෙන බව දන්නවා. ආන්ගේ උපදින්න වෙන බව දන්නවා. උපදින්නේ කොතනද කියන කාරණාව දන්නේ. ඒකයි දේශනා කළේ මේ ජීවිතයාගෙන් පස්සේ ඊළඟට ලැබෙන ඇඟ මිනිස්සෙකුට මනුස්ස ඇඟක්ම නෙමෙයි. දෙවියෙකුට දිව්‍යමය ආත්මයක්ම නෙමෙයි. බ්‍රහ්මයෙකුට බ්‍රහ්මකයක්ම නෙමෙයි. අද දෙවියෙක් හෙට තිරිසනෙක්. අද බ්‍රහ්මයෙක් හෙට තිරිසනෙක්. අද මිනිහෙක් හෙට තිරිසනෙක්. එහෙමනම් මේ මොහොත වෙනකොටත් ඊළඟට මරණයෙන් පස්සේ අපිට හම්බ වෙන ඇඟ මොකක්ද කියන එක තීරණය වෙලයි තියෙන්නේ. දැනට තීරණයක් තියෙනවා. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන්. අපි ගාව මෙන්න මේ සිල් නැත්තම් මේ වෙනකොට තීරණය වෙලා තියෙන ඇඟ කූඹියෙක් වෙන්නත් පුළුවන්. කෝඳුරුවෙක් වෙන්නත් පුළුවන්. මදුරුවෙක් වෙන්නත් පුළුවන්. කබරගොයෙක් වෙන්නත් පුළුවන්. සත්ත්ව ලෝකේ එහෙම තැනක තීරණයක් එන්න පුළුවන්. එහෙම නැත්තම් නිරේක, එහෙම නැත්තම් പ്രേත ලෝකයක, එහෙම නැත්තම් අසුර ලෝකයකට යන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරනවා, මහණෙනි, මේ ලෝකේ ඉන්න මේ සත්තු, තිරිසන්නු, මේ සියලුම සත්තුන්ට අපිට වගේම මනුස්ස ජීවිතයක් තිබුණා කියන එක. අම්මා තාත්තා ළඟ ඉපදුණා. කාලා බීලා හැදිලා වැඩිලා පෝෂණය වුණා. නිසි වයසේ ඉගෙන ගත්තා. විභාග පාස් කරගත්තා. විශ්වවිද්‍යාල වගේ උසස් අධ්‍යාපන ආයතන වලට ගියා. උපාධි වාගේ සහතික ලබා ගත්තා. හොඳ රැකියාවකුත් අරගත්තා. සෑහෙන කාලයක් ඒ රැකියා කටයුතුත් කළා. ආවාහ විවාහ වුණා. ගෙවල් දොරවල් හදාගත්තා. යාන වාහන අරගත්තා. ඒ සියලුම දේවල් කළා. මේ තිරිසන් සත්තු. නමුත් මරණයෙන් පස්සේ තිරිසන් ලෝකෙ ඉපදිලා. මේ හැමෝටම මනුස්ස කයක් තිබුණා. නමුත් අද තිරිසන් ඇඟක් අරගෙන ඉපදිලා ඉන්නවා. ඒකට හේතුව දේශනා කළා, තමන් ලබාගත්ත මනුස්ස ජීවිතෙන් කරන්න ඕනේ හුඟක් දේවල් ඒගොල්ලෝ සම්පූර්ණ කළා. කලට වෙලාවට ඒ සේරම කළත් ඒගොල්ලන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා.
අනික් හැම දෙයක්ම හොඳට මතකයි සිල් රකින්න අමතක වෙලා තිබුණා. එනම් මේ සීලය කියන ධර්මතාවය තමයි ඊළඟ භවයක අපි උපදින්නේ කොතනද කියලා තීරණය කරන්නේ. එය අපි ගාව නැත්තං උපදින තැන කොතනද කියලා නිශ්චිත නෑ. යමෙක් ළඟ මනාව තිසරණ තියෙනවනම් ඔහු අර්ධ බෞද්ධයි තිසරණ තියෙනවනම්. පන්සිල් සම්පූර්ණ වුණොත් ඔහු සරුව සම්පූර්ණයි බෞද්ධයි. හැබැයි යමෙක් ළඟ හරියටම තිසරණ තියෙනවනම් ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙනවා. ඔහු ළඟ හොඳටම ශ්‍රද්ධාව තියෙනවනම් ඔහු ළඟ අනිවාර්යෙන්ම සිල් තියෙනවා. ශ්‍රද්ධාව කියල කියන්නේ භාගිතුන් වහස පිළිබඳව තියෙන පැහැදීම. ඒ තරම්ම පැහැදීමක් දියුණු නානං භාගිතුන් වහන්සේගේ එක වචන මාත්‍රයක් අහක දාන්නේ. සරණා ගමනයේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒ ප්‍රභයිදෙන් පහසු යැයි කියලා හිතෙන්නේ අවසාන කාරණාව. පනිපාත සරණා ගමනය. මොකදද මේ පනිපාත සරණා ගමනය කියල කියන්නේ. ගුණය දැක සරණ යනවා. ගුණය දැක සරණ යනවා කියල කියහම තුනුරුවන් මෙන්න මේවාගේ ගුණවත්. භාගිතුන් වහන්සේ මහා සංගරත්නය මේවාගේ සිල්වත්. මේ ධර්මරත්නය අපේ සසර මග සුවපත් කරවනවා. තුනුරුවන් පිළිබඳව මනාව දැනගෙන ගුණය දැකල සරණ ගිහිල්ල ඒ මත පිහිටලා ඉන්නවා. ඕක තමයි අපිට සරණයන්ට තියෙන ක්‍රමේ. මේ ක්‍රමයෙන් හරියටම සරණ ගියොත් මැරිච්ච ගමන් කොහේ යනව කෙල්ද සඳහන් කළේ ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලනම් යන්න නෑ අපායක. මරණයත් එක්කම දෙව්ලොව තමයි උපදින්නේ. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. පහාය මානු සන්දේහන්. මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් එක්කම දේවකායන් පරිපූරෙස් සන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියල දේශනා කළා. ආගේ නිසා මේ සීලය ඉතාමත්ම වටනවා. ඊළඟ භවය උපදින තැන තීරණය කරන එකම සාධකය සීලය. භාගිතුන් වහස දේශනා කළා නිති පන්සිල්. නිරන්තරයෙන්ම පන්සිල් මත පිහිටන්ඩ ඕන. මේ සිල් හරියට නැත්තං උල්ලංඝනය කරන්න මොකක්ද. ස්වභාව ධර්මයාගේ ප්‍රධාන නීති පහෙන් එකක්. මේ ස්වභාව ධර්මයේ නීතිය මේක භාගිතුන් වහසේ හෙව්වේ මහාකල්ප අසංක්‍ය 4.1 පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒ පර්යේෂණයට කියන්නේ මොකක්ද. ආර්ය පර්යේෂණය. ඒ ආර්ය පර්යේෂණය කරලා මේ සීලය ගැන අපිට දේශනා කළා මෙන්න මේ සිල් පද පහ උල්ලංඝනය කරන්න මෙපා කළොත් දඬුවම් කරනවා. හැබැයි හරිම භයානකයි දඬුවම. සාක්ෂි නෑ. ඊට පස්සේ මේක ලිහිල් කරලා දෙන්න කියලා කතා කරලා දෙන්න පෙරක දෝරුවරු නෑ. එකම විනිශ්චකාරයයි ඉන්නේ. යම් දඬුවමක්ද නියම කරන්නේ මට බෑ කියන්න බෑ. ඒක එහෙම්මම බාර ගන්න ඕනේ. සාක්ෂි බලන්නේ උසාවි නෑ, පෙරක දෝරුවරු නෑ, කවුරුවත් නෑ. මොහු ජීවත් වෙන කාලේ මෙහෙමයි හිටියේ. ඊළඟට හම්බෙන ඇඟ මෙතනයි කියන තීරණය විතරයි තියෙන්නේ. මේ ජීවිතේ කරගත්ත සියලුම දේවල් මෙහෙන් යනකොට එහෙදි කතා කරයි. දැනුවත් වෙලා තියෙනවා ස්වභාව ධර්මයේ. අමුතුවෙන් අඬ ගහලා කතා කරන දෙයක් නැහැ. ඉගෙන ගන්න කාලේ ඉඳලා දැන ඉගෙනගත්ත සියලුම සහතික ටික හැකියාවන් ටික අරගෙන ගිහිල්ලා පෙන්නනවා රැකියාවක් ඉල්ල ගන්න. මේ තමයි මගේ හැකියාවල් ටික, මේ තමයි මගේ සහතික ටික, මේ තමයි මගේ සුදුසුකම් ටික. මට මේකට ගැලපෙන්න රැකියාවක් දෙන්න. බැරි වෙලාවත් ওই තොරතුරු ලිපිගොනුව නැති වුණොත් එහෙම ජීවිතේ හුඟා කරදර වෙන්න වෙනවා. ආයෙව මුල ඉඳලා එකතු කරන්න. ආන් ඒ වාගේ
මේ ස්වභාව ධර්මයා තුළ ඔබයි මමයි ජීවත් වෙච්ච හැටි ලිපි ගොනුවකට ගොනු කලා වගේ මෙහෙන් හුස්ම යනකොට යායුතු තැනට ගිහිල්ලා හම්බ වෙන ඇඟ තීරණය කරලත් ඉවරයි. අන්න ඒක නිසා මේ සිල් මනාව රැකගන්න දේශනා කළා. යම් කෙනෙක් ගාව පන්සිල් නැත්තන් දැන් සාමාන්‍ය ලෝකයා ස්වාමීන් වහන්සේලාට බනිනවා දුස්සීලයි කියලා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දුස්සීලයි කියලා බනින්න සීමාවක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ සීමාවෙන් ඔබට ගියොත් විතරයි දුස්සීල. නැත්තම් ඒ භික්ෂුන් දුස්සීල නැහැ කියලා. එතකොට එහෙම දුස්සීලයි කියලා කතා කරනකොට අපිට සීලයක් නැද්ද කියන තැනට යන්න ඕනේ. එතකොට ගිහි අයට දුස්සීලයි කියන්නේ කොතෙන්ට ආවොත්ද? යම් ගිහි කෙනෙක් ළඟ පන්සිල් නැත්තම් එයා දුස්සීලයි. ඒකනේ දක්ෂින විභංගයේ තිරිසං සතාට දෙන දානේ ඊළඟට දුස්සීල මිනිසයාට දෙන දානේ. ඒ කියන්නේ තිසරණ පන්සිල් නැති කෙනාට දෙන දානේ කතා කරලා තියෙන වෙනම. එතකොට සමස්ත සමාජයේ දිහා බලලා අපි ඔක්කොම දුස්සීලද කියලා හිතෙන්න ඕනේ. අපි මැරෙනව නේද කියලා හිතෙන්න ඕනේ. ඒ මැරෙනකොට අපි ගාව සිල් තියෙන්න ඕන නේද කියලා හිතෙන්න ඕනේ. මේ ඉන්න අපි අතින් ඕන තරම් පන්සිල් උල්ලංඝනය වෙලා තියෙන බව රහසක් නෙමෙයි. නමුත් දේශනා කළා දැනගත්තද යම් දවසක ඒකේ භයානක බව මේකයි කියලා. ආන්ගේ දැනගත්ත දවස් ඉඳලා සමාදන් වෙන්න හරියට කිව්වා. පාපයට වඩා කුසලයේ හරි බලවත්. අපි කියමු කෙනෙක් අතින් පව් 100ක් සිද්ධ වුණා කියලා. මහා බලවත් එක කුසල කර්මයකට පුළුවන් අර පව් 100ම පාගන්න. ඒ තරම් කුසලයේ හරීම බලවත්. යම් කෙනෙක් අද පොරොන්දු වෙනවා නම් ස්වාමීනි මේ සිල්පද 5 දිවි හිමියෙන් කඩන්නේ නැහැ කියලා. අනික් පැත්ත හැරෙනකොට පිහියෙන් අනලා මරලා දැම්මොත් දුගතියක යන්නේ නැහැ කියලායි කියන්නේ. හෘද සාක්ෂියට එකඟවම සිල් කඩන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. ඒ තරම්ම සිල් බලවත්. සමහර වෙලාවට මේ වාගේ මේ සිල් ගැන පැහැදිලි කරනකොට ගොවිතැන් කරන අයට ඒ වගේ අයට ලොකු ප්‍රශ්න මතුවෙනවා. කෘමිනාශක යොදන්න ඕනේ. තවත් නොයෙක් කටයුතු වල යෙදෙන්න ඕනේ. එතකොට අපි ඒක කොහොමද කරන්න කියලා. මම කියන්නේ ඒ සිල්පදෙත් පැත්තකට කරමුකෝ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේනේ හේන් කුමරු වැඩ කරන්න ගියම කෘමිනාශක යොදන්න වෙනවා. එතකොට මොකද කරන්න කියන එක. ඒක එහෙම්මම තියලා කල්පනා කරලා බැලුවොත් හොඳයි. ඒ සිල්පදේ උල්ලංඝනය වෙනවා. අපි ගාව අනික් 4 තියනවාද කියලා කල්පනා කරුවොත්. ඇයි ඒක නැත්තේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් නැතු වෙනවා. එහෙනම් ඒ 4 හරියටම තියෙනවා මේක විතරම නම් ප්‍රශ්නේ. ඒකටත් පොඩි විසඳුමක් හොයන්න බැරි වෙන එකක් නෑ. අපි හැමදාම තෙල් ගහන්නේ නෑනේ. එළවලු කොටුවට තෙල් ගහනවා නම් සතියේට එකපාරයි. අද තෙල් ගහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් වෙනවා. ස්වාමීනි අය තෙල් ගහන්නේ ලබන සඳුදා. මම මේ වෙල මොහොතේ ඉඳලා ලබන සඳුදා වෙනකන් කිසිම ප්‍රාණියෝග්‍ය ජීවිතේ නැති කරන්නේ නැහැ කියලා. දවස් 5ක් රැකපු සිල්පදේ මොනතරම් ආනිසංසද කියන එක දන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ තරම් පුදුම රැකවරණයක් මේක තුල තියෙනවා. පොයට 8 සිල්, උපෝසත සිල්. එහෙම සිල් ආරක්ෂා කරන එක හරි විශේෂයි. දැනට දෙවිය ලෝකේ ඉන්න දෙවිවරු ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මාසෙකට පොය 6ක් 8ක් පූර්ණ උපෝසත ගත්තයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට මේ කාලේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මරණයෙන් පස්සේ ඒ වාගේ සුගතියක යනවා කියලා. මේ වාගේ පූර්ණ උපෝසත සම්පූර්ණ කරලා තියෙනවද කියන ප්‍රශ්නෙත් ආපහු අපෙන් අහගන්න ඕනේ. අන්න එහෙම කල්පනා කරලා මේ සිල් සමාදන් වීමේ උතුම් අරමුණ සංසාර සාගරයෙන් එතර යන්න සුගතියෙන් සුගතියට යන්න මිසක් සුගතියෙන් දුගතියට යන්න නෙමෙයි. ආලෝකයෙන් ආලෝකයට යන්න මිසක් ආලෝකයෙන් අඳුරට යන්න නෙමෙයි. නමුත් සිල් නැත්තම් වෙන්නේ ආලෝකයෙන් අඳුරට යෑමක්. අපේ පරමාර්ථය ආලෝකයෙන් ආලෝකයට යෑමක්. ඒකයි දේශනා කළේ මරණය ඊටාම ඉක්මන්. ගොපල්ලා
ගවයෝ ටික තෘණභූමියට දක්වනවා වගේ මේ කතා කරන මොහොතක් ගානේ මාරයා අපිව දක්කගෙන යනවා ආයුෂයගේ කෙරවල ගාවට. ජරාවයි මරණය. ජරාව කියන්නේ වයසට යනවා. එහෙනම් වයසට යෑම තුලින් අසංකේය ආයුෂ තිබ්බයි හිටියා. නමුත් අද 65ට 70ට නිකන් අඩු වෙලා. කවුද මේ දක්කලා තියෙන්නේ? ක්‍රමක්‍රමයෙන් මිනිස්සු ගාව දුර්ගුණ වැඩි වෙන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. මිනිස්සුන්ගේ ලස්සන නැතු වෙනවා. මිනිස්සුන්ගේ නිරෝගී බව නැතු වෙනවා. දැන් මේ කාලේ අපි ලෝකයක්ම බය වෙලා. නමුත් කරන්න දෙයක් තියනවද? කරන්න දෙයක් නැහැ. සතුරෙක් ආවොත් මූණට මූණ එනවා පේනවා. හැබැයි මේ කාලේ අපි බයේ ඉන්නේ කොතනවත් පේන්න තියෙන දෙයකට නෙවෙයි. දන්නේම නැහැ එනකන්. මෙහෙම දේවල් ලෝකෙට මීට වඩා භයානක විදිහට අනාගතයට එනවා කියන එක බුද්ධ දේශනාවේ තියෙනවා. ඇයි එහෙම එන්නේ? අපි ගාව දුර්ගුණ වැඩි වෙන්න මේ වාගේ व्यसन වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අනාගතයට තවත් දුස්සීල නම් අනාගතයට මීට වඩා භයානක වෛරස් එනවා. ඒකට සූදානම් වෙන්න මේ සිල්වත් බව හරි වටිනවා. මට මුඛ හැදුනත් කමක් නැහැ. මැරිලා ගිහිල්ලා උපදින්නේ මීට වඩා ප්‍රබල තැනක කියන එක තමන් හොඳට දන්නවා. ආන් ඒ නිසා සූදානම් වෙලා ජීවත් වෙන එක හරි වටිනවා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා. ඒ නිසා මේ ධර්ම කාරණාව ඊටාම කෙටියෙන් සම්පින්ඩණය කරගත්තොත් සසර සිල් රැකපු නිසායි ඔය ලස්සන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය උරුම කරගත්තේ. මීටත් වඩා හොඳ තැනකට මෙරලා යන්න ඕනේ නම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා මේ තිසරණයයි පන්සිලුයිවත් අපි ආරක්ෂා කරන්න ඕනේ. සිල් සමාදන් වීමේ පරමාර්ථය අර උපාසිකාවන් සඳහන් කරපු කරුණ නෙමෙයි. සසර භයානක බව භාග්‍යතුන් වහන්සේ තරම් අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ භයානක සංසාරයෙන් පියවරින් පියවර ඉදිරියට යන්න මේ සීලය තෘෂ්ණාවෙන් තොරව ආරක්ෂා කරගන්න අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.